දැන් බලන්න ඕනේ මේ පයුරේට් ඔක්සිකරණයෙන් හැදෙන ඇසිටයිල් සහ එන්සයිම් A අණු දෙකට වෙන්නේ මොකක්ද කියන එක ගැන. ඒ සම්බන්ධයන් ඉදිරි කොටස තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට ඒ කොටසට කියනවා ක්‍රිප්ස් චක්‍රය කියලා. හරි අපි දැන් බලමු ක්‍රිප්ස් චක්‍ර ප්‍රතික්‍රියාමාලාවේදී මේ සෛල ඇතුළේ කොහොමද මේක වෙන්නේ කියන එක ගැන. එතකොට මුලින්ම මේ දැනගන්න ඕනේ ක්‍රිප්ස් චක්‍රය වෙන්නේ කොතනද කියන එක ගැන සෛලයක් ඇතුළේ. ක්‍රිප්ස් චක්‍රය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තුල. නිසා මම මෙන්න මේ විදිහට මයිටොකොන්ඩ්‍රියාවේ පටලය ඇදලා ඉන්නවා. හරි. එතකොට ක්‍රිප්ස් චක්‍රය වෙන්නේ කොහෙද? මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තුල තමයි මේ ක්‍රිප්ස් චක්‍ර ප්‍රතික්‍රියාමාලාව සිද්ධ වෙන්නේ. මේකෙදි මේ චක්‍රීය ප්‍රතික්‍රියාමාලාවේ ආරම්භක සංයෝගය වෙන්නේ ඔක්සලෝ ඇසිටේට්. ආරම්භක සංයෝගය වෙන්නේ ඔක්සලෝ ඇසිටේට්. එතකොට අපි මේක මේ විදිහටත් ලියනවා. OAA කියලා කියන්නේ ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් කියන එක. හරි මේක කොයි විදිහට ලිව්වා ලකුණු දෙනවා. ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් කිව්වත් හරි, ඒ කියන්නේ ඔක්සලෝ ඇසිටික් අම්ලය කිව්වත් හරි, ඔක්සලෝ ඇසිටේට් කිව්වත් හරි, OAA කියලා ලිව්වත් හරි. එතකොට මේ ඔක්සලෝ ඇසිටික් අම්ලය කියලා කියන්නේ කාබන් පරමාණු 4ක සංයෝගයක්. හරිද? මේ කාබන් පරමාණු 4ක සංයෝගයක්. ඊගාට මේ ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් අර පයුරේට් ඔක්සිකරණ ප්‍රතික්‍රියාවේදී අවසානයේ හැදුණු ඇසිටයිල් සහ එන්සයිම් මේ අණු දෙකක් තියෙනවානේ. ඒ ග්ලූකෝස් අණුවකින් පයුරේට් ඔක්සිකරණයේදී ඇසිටයිල් සහ එන්සයිම් A අණු දෙකක් හැදුණානේ. එතකොට මම මෙන්න මෙතෙන්දී ඒකෙන් එක අණුවක් සලකනවා. ඇසිටයිල් සහ එන්සයිම් A. මම දැන් තාම සලකන්නේ මේ A දෙක හැදිච්ච දෙකෙන් එක අණුවයි. හරිද? එතකොට ඒ පයුරේට් ඔක්සිකරණයෙන් හැදුණු ඇසිටයිල් සහ එන්සයිම් A අණුවක ඇසිටයිල් කාණ්ඩය ප්‍රතිග්‍රහණය කර ගන්නවා මෙන්න මේ ඔක්සලෝ ඇසිටික් ඇසිඩ්. හරිද? එතකොට ඇසිටයිල් කාණ්ඩය විතරයි ප්‍රතිග්‍රහණය කරගන්නේ. එතකොට සහ එන්සයිම් මේ කාණ්ඩය ආපහු නිදහස් වෙලා යනවා. හරිද? එතකොට ඔයාලට මතක ඇති දැන් මේ ඇසිටයිල් සහ එන්සයිම් මේ කියන්නේ මෙතන ඇසිටයිල් කාණ්ඩය කියන්නේ කාබන් පරමාණු දෙකක කාණ්ඩයක්නේ. ඇසිටයිල් කියලා කියන්නේ කාබන් පරමාණු දෙකක කාණ්ඩයක්. එතකොට ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් කියන්නේ කාබන් පරමාණු 4ක මේ සංයෝගයක්. එතකොට මේ දෙක එකතු වුණාට පස්සේ හැදෙන්නේ කාබන් පරමාණු 6ක සංයෝගයක්. ඒ සංයෝගයට අපි කියනවා සිට්‍රික් අම්ලය කියලා. ඒකට අපි කියනවා සිට්‍රික් අම්ලය. හරි සිට්‍රික් අම්ල අණුවක් හැදෙනවා. එතකොට සිට්‍රික් අම්ල අණුවක කාබන් පරමාණු 6යි. හරි. ඊගාවට දැන් මේක ආපහු පියරෙන් පියර මිදැටීගෙන යනවා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට මුලින්ම. මේ සිට්‍රික් අම්ලය පත් වෙනවා කාබන් පරමාණු 5ක සංයෝගයක් බවට. මේකෙන් හැදෙන්නේ කාබන් පරමාණු 5ක සංයෝගයක්. හරි. එතකොට දැන් මෙතනින් එහාට මේ හැදෙන සංයෝගවල නම් ඔයාලා දැනගෙන ඉන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මේ ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් ඇසිටයිල් සහ එන්සයිම් A වල තියෙන ඇසිටයිල් කාණ්ඩය ප්‍රතිග්‍රහණය කරගන්නවා. සහ එන්සයිම් මේ කාණ්ඩය නිදහස් වෙලා යනවා. ඒකෙන් හැදෙන්නේ සිට්‍රික් අම්ලය කියන එකයි දැනගන්න ඕනේ. එතකොට මේ නම් දෙක විතරයි දැනගන්න ඕනේ. මේ ඉතිරි සංයෝගවල නම් දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් බලන්න වෙන්නේ මෙතෙන්දී. මෙතන තිබුණු කාබන් පරමාණු 6ක සංයෝගය දැන් කාබන් පරමාණු 5ක් බවට පත් වෙලානේ. එහෙනම් මෙතෙන්දී මොකක්ද වෙන්න ඕනේ? කාබන් පිටවීමක් සිද්ධ වෙන්න ඕනේ. මේ කාබන් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් විදිහට. කාබන් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් විදිහට. ඔන්න එහෙනම් ක්‍රිප්ස් චක්‍රයේදී
පළවෙනි වතාවට කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා මෙතෙන්දි. හරිද? ඊගාවට මෙතෙන්දි තවත් දෙයක් එනවා. ඒ තමයි NAD+ වලින් NADH හැදෙනවා. හරිද? NAD+ NADH බවට ඔක්සිහරණය වෙනවා මෙතෙන්දි. හරිද? ඊගාවට මේ හැදුණු කාබන් 5 සංයෝගය ආපහු වතාවක් බිඳරට එනවා කාබන් 4 සංයෝගයක් බවට. මේක එනවා කාබන් 4ක සංයෝගයක් බවට. හරිද? එතකොට ඒ සංයෝගයේ මොකක්ද කියන නම දැනගන්න ඕනේ වෙන්නේත් නැහැ. හරි. එතකොට මෙතෙන්දිත් ඔයාලට තේරෙනවා ආපහු වතාවක් කාබන් අඩු වෙලා තියෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න ඕනේ. හරි. අර මේ මෙතෙන්දි සිද්ධ වෙච්ච මෙන්න මේ ක්‍රියාවලිය මෙතෙන්දිත් එනවා. ඒ කියන්නේ NAD+ ආපහු මෙතෙන්දි ඔක්සිහරණය වෙනවා NADH බවට. NAD+ NADH බවට මෙතෙන්දිත් ඔක්සිහරණය වෙනවා. හරි. ඊගාවට මේ කාබන් 4 සංයෝගය ආපහු වතාවක් වෙනත් කාබන් 4 සංයෝගයක් බවට පත් වෙනවා. හරි. කාබන් 4කම සංයෝගයක් තමයි. හැබැයි අර සංයෝගය නෙමෙයි. කාබන් 4ක් තියෙන වෙනත් සංයෝගයක්. හරි. එතකොට මෙන්න මෙතෙන්දි හැදෙනවා ATP අණුවක්. හරිද? මෙතෙන්දි හැදෙනවා ATP අණුවක්. ඔයාලා දන්න ATP හැදෙන්න නම් ADP සහ කාබනික් ෆොස්ෆේට් ඕනනේ. එහෙනම් ADP ධන අකාබනික් ෆොස්ෆේට් එකතු වෙලා මෙතෙන්දි හැදෙනවා ATP. හරි. එහෙනම් මෙතෙන්දි ATP හැදෙන්නේ මොන ෆොස්ෆොරයිලීකරණ ක්‍රියාවලියකින්ද? මෙතෙන්දි එන්නේ උපස්තරයක් මිදේට ඉගෙන යනකොට ඒ නිදහස් වෙන ශක්තිය යොදා ගන්න ATP නිපදවීම සඳහා. එතකොට මෙතෙන්දි එන්නේ උපස්තර ෆොස්ෆොරයිලීකරණයම තමයි. අර ග්ලයිකොලිසීදී සිද්ධුනේ උපස්තර ෆොස්ෆොරයිලීකරණයනේ. මෙතෙන්දිත් ඒක තමයි වෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ පියරේදී ATP හැදෙනවා. ඊගාවට මේක ආපහුවත් වෙනවා කාබන් 4ක්ම තියෙන වෙනත් සංයෝගයක් බවට. හරිද? කාබන් 4ක්ම තියෙන වෙනත් සංයෝගයක්. හරි. මෙන්න මෙතෙන්දි හැදෙනවා FADH2 අණුවක්. හරි. මෙන්න මේක දැන් ඔයාලට කලින් හම්බුනේ නැහැ. NADH නම් ග්ලයිකොලිසිඩ් හම්බුණා, පයිරුවේට් ඔක්සිකරණයේදීත් හම්බුණානේ. දැන් මෙතෙන්දි වෙන්නේ FAD+ ඔක්සිහරණය වෙනවා FADH2 බවට. හරිද? මෙතෙන්දි හැදෙන්නේ FADH2. දැන් මේකෙදි නම් NAD+ ඔක්සිහරණය වෙන්නේ NADH බවටනේ. හැබැයි FAD+ ඔක්සිහරණය වෙන්නේ FADH2 වලට. හරිද? ඒක FADH කියලා පටලවා ලියන්න එපා. එහෙම ලියුවොත් වැරදි. FAD+ ඔක්සිහරණය වෙන්නේ FADH2 බවට. ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් NAD+ නම් ආයෙත් පොඩ්ඩක් මෙතනම කියලා දෙන්න ඔයාලට. NAD+ ඔක්සිහරණය වෙන්නේ මේ විදිහටනේ. NADH ධන H+. හරිද? මෙයා මේ NAD+ අල්ලගන්න එක හයිඩ්‍රජන් කෙනෙක් වනේ. අනිත් එක්කෙනාව අයින් කරලා දානවා. NAD+ එක්ක සම්බන්ධ කරගන්නේ හයිඩ්‍රජන් එකයි. ඒ නිසා NADH හැදෙන්නේ. හැබැයි FAD+ ඔක්සිහරණය වෙද්දී එයා හයිඩ්‍රජන් දෙන්නවම තියා ගන්නවා. FADH2 එතකොට එන්නේ. හරිද? මෙයා එක හයිඩ්‍රජන් වෙන අල්ලගන්න. ඒ නිසා NADH හැදෙන්නේ. මෙයා ඔක්සිහරණය වෙද්දී හයිඩ්‍රජන් දෙන්නවම අල්ල ගන්නවා. ඒ නිසායි FADH2 හැදෙන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ පියරේදී FADH2 හැදෙනවා මේ විදිහට. හරි. ඊගාවට දැන් මේ තියෙන කාබන් 4 සංයෝගය ආපහුපත් වෙනවා මෙන්න මේ ආරම්භක සංයෝගයේ බවට. ඒ කියන්නේ ඔක්සලෝ ඇසිටේට් බවට. හරිද? ඒ කියන්නේ මොකද වෙන්නේ මෙතෙන්දී?
ආපු වතාවක් ඔක්සලෝඇසිටික් ඇසිඩ් හැදෙනවානේ. ඒ කියන්නේ ඔක්සලෝඇසිටික් ඇසිඩ් මෙතෙන්දී පුනර්ජනනය වීමක් සිද්ධ වෙනවා. හරිද? මේ පුනර්ජනනය වෙන ක්‍රියාවලියේදී මෙන්න මෙතන තවත් එකක් හැදෙනවා. මෙතෙන්දී මෙන්න මේ හැදෙන එක. ඒ කියන්නේ NAD+ වලින් හැදෙනවා NADH. NAD+ වලින් හැදෙනවා NADH. හරි. එතකොට දැන් අපි දන්නවා ග්ලූකෝස් අණුවකට අදාළව පයුරේට් ඔක්සිකරණයේදී ඇසිටයිල් සහ එන්සයිම් A අණු දෙකක් හැදෙනවානේ. හැබැයි දැන් මම ඔයාලට විස්තර කරේ එක ඇසිටයිල් සහ එන්සයිම් A අණුවක් අරගෙන. හරිද? දැන් අපි බලමු මේක අණු දෙකකට වෙනස් කරගන්නේ කොහොමද කියලා. මේ ඔක්කොම දෙකින් ගුණ කරගන්නයි තියෙන්නේ. එතකොට ඇසිටයිල් සහ එන්සයිම් A අණු දෙකක් එනවා. එතකොට සහ එන්සයිම් A දෙකක් මේකෙන් නිදහස් වෙලා යනවා. ඔක්සලෝඇසිටික් ඇසිඩ් දෙකක් ඕනේ. මෙතනත් දෙකයි. හරිද? එහෙනම් CO2 අණු මෙතෙන්දි දෙකක් නිදහස් වෙන්න ඕනනේ. දෙකයි CO2 නිදහස් වෙනවා. මෙතෙන්දි දෙකයි NAD+ දෙකයි NADH බවට ඔක්සිහරණය වෙනවා. මෙතෙන්දි CO2 දෙකක් නිදහස් වෙනවා. දෙකයි NAD+ දෙකයි NADH බවට ඔක්සිහරණය වෙනවා. හරිද? එතකොට මේ වගේ මේ කාබන් පහේ සංයෝග දෙකක් හැම එකම දෙකෙන් ගුණ වෙන්න ඕනේ. Fa මෙතෙන්දිත් දෙකයි ADP සහ දෙකයි අකාබනික ෆොස්ෆේට් එකතු වෙලා ATP දෙකක් හැදෙනවා. හරිද? මෙතෙන්දිත් දෙකයි FAD+ දෙකයි FADH2 බවට ඔක්සිහරණය වෙනවා. හරිද? හරි. එතකොට ඒ ග්ලූකෝස් අණුවකට අදාළව ක්‍රෙබ්ස් චක්‍ර ප්‍රතික්‍රියා මාලාව සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? එතකොට දැන් ඔයාලා මෙන්න මේකේ තියෙන යාන්ත්‍රණය මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේවා. කාබන් 6ක සංයෝගයකින් කාබන් 5ක් හැදෙද්දී තමයි මෙන්න මේවා මෙහෙම සිද්ධ වෙන්නේ කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කාබන් 5 සංයෝගයක් හැදෙනවා. ඒකෙන් කාබන් 4 එකක් හැදෙනවා. ඒක ආපහු කාබන් 4 එකක් බවට පත් වෙනවා. ඒක ආපහු කාබන් 4 එකක් බවට පත් වෙනවා. ඔහොම කියේ පියවරෙන් පියවර යාන්ත්‍රණයක් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඔයාලා මේකේ මතක තියාගන්න ඕන වෙන්නේ මෙන්න මේ ටික. ඔක්සලෝඇසිටික් ඇසිඩ් ප්‍රතිග්‍රහණය කර ගන්නවා මෙන්න මේ ඇසිටයිල් සහ එන්සයිම් A අණුවක තියෙන ඇසිටයිල් කාණ්ඩය. ඒකෙන් හැදෙනවා සිට්‍රික් අම්ලය. හරිද? එන්නේ නම් දෙක විතරයි ඔයාලට අවශ්‍ය වෙන්නේ මේ සංයෝග වලින්. මේ සංයෝග වලින් අවශ්‍ය වෙන්නේ ඔක්සලෝඇසිටික් ඇසිඩ් කියන එකයි සිට්‍රික් අම්ලය කියන නම් දෙක විතරයි. මෙයාගේ නම් අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ පියවර වශයෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. හරිද? ඔයාලගෙන් අහන්නේ මෙන්න මේකේ හැදෙන මේ අන්තඵල ටික විතරයි. ඒ කියන්නේ ඒ ග්ලූකෝස් අණුවකට අදාළව ක්‍රෙබ්ස් චක්‍රයෙන් කාබන් ඩයොක්සයිඩ් අණු 4ක් හැදෙනවා. ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඊගාට ඒ ග්ලූකෝස් අණුවකට අදාළව ක්‍රෙබ්ස් චක්‍රයෙන් NADH කීයක් හැදුනද? මෙතන 2යි 4යි 6යි. NADH 6ක් හැදෙනවා. ඊගාට FADH2 දෙකක් හැදෙනවා. ATP දෙකක් හැදෙනවා. ඔන්න ඔය විදිහට මේකෙන් හැදෙන අන්තඵල තමයි ඔයාලා දැනගෙන ඉන්න ඕන වෙන්නේ. එහෙම නැතුව මේ යාන්ත්‍රණය ADP සහ කාබන් ෆොස්ෆේට් වලින් ATP හැදෙන්නේ මෙන්න මේ පියවරේදී. ඊට පස්සේ FAD+ FADH2 බවට ඔක්සිහරණය වෙන්නේ මෙන්න මේ පියවරේදී. එහෙම කිය පියවරෙන් පියවර මේක මත තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔයාලා මේ අන්තඵල ටිකයි මෙන්න මේ සංයෝග වල නම් සහ මෙතෙන් ඇසිටයිල් කාණ්ඩය ප්‍රතිග්‍රහණය කරගෙන සහ එන්සයිම් A නිදහස් වෙනවා කියන ටික තමයි දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. හරිද? එහෙනම් අපි බලමු ඒ ග්ලූකෝස් අණුවකට අදාළව මේ ක්‍රෙබ්ස් චක්‍රයෙන් හැදෙන අන්තඵල ටික මොනවද කියලා. හරිද? ATP දෙකක් හැදුනානේ. දෙකයි ATP. ඊගාට NADH 6ක් හැදුනා. 6යි NADH. ඊගාට FADH2 දෙකක් හැදෙනවා. FADH2 දෙකක් හැදුනා. ආපහු CO2 හතරක් පිටුණා නේද? එහෙනම් 4යි CO2. හරි මෙන්න මේ දේවල් ටික තමයි ඒකට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ආපහු මේ ක්‍රෙබ්ස් චක්‍රයටම කියන නම් තියෙනවා. දැන් මේකට ක්‍රෙබ්ස් චක්‍රය කියන්නේ
ක්‍රෙබ්ස් චක්‍රය කියලා කියන්නේ මේක හොයාගත් විද්‍යාඥයාගේ නම හාන්ස් ක්‍රෙබ්ස්. ඒ නිසා එයාට ගෞරවයක් විදිහට ක්‍රෙබ්ස් චක්‍රය කියලා නම දුන්නා. ඊගාවට මේක හැදෙන මේ සිට්‍රික් අම්ලය තියෙනවානේ. මේ සිට්‍රික් අම්ලය තමයි ක්‍රෙබ්ස් චක්‍ර ප්‍රතික්‍රියාමාලාවේ ප්‍රධානම ඵලය විදිහට සැලකන්නේ. ඒ නිසා අපි මේකට නමක් දෙනවා මේ ක්‍රෙබ්ස් චක්‍රයටම කියනවා සිට්‍රික් අම්ල චක්‍රය කියලා. හරි. සිට්‍රික් අම්ලයේ ප්‍රධාන ඵලය නිසා සිට්‍රික් අම්ල චක්‍රය කියලා කියනවා. එතකොට ආපහු මේ සිට්‍රික් අම්ලයේ තියෙනවා කාබොක්සිල් කාණ්ඩ 3ක්. හරිද? කාබොක්සිල් කාණ්ඩ 3ක් තියෙන නිසා ට්‍රයිකාබොක්සිලික් ඇසිඩ් සයිකල් කියලා කියනවා. හරිද? ට්‍රයිකාබොක්සිලික් ඇසිඩ් සයිකල්. ඒ කියන්නේ කාබොක්සිල් කාණ්ඩ 3ක් තියෙනවානේ. ට්‍රයිකාබොක්සිලික් ඇසිඩ්. ඒ නිසා TCA චක්‍රය. TCA චක්‍රය කියලා මේකටම කියනවා. හරිද? එතකොට මෙන්න මේ විස්තර ටික තමයි ඔයාලා මේකෙදි දැනගන්න ඕනේ. යාන්ත්‍රණය මත තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිනේ. දැන් එහෙනම් මම මේ යාන්ත්‍රණය ඉගන්නුවේ ඔයාලට මේක මතක තියාගන්න ලේසි වෙන්න. මොකද දැන් ATP දෙකක් හැදෙනවා, 6 NADH හැදෙනවා, FADH2 දෙකක්, 4 CO2 කිය ඔයගේ ඉලක්කම් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඉලක්කම් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තේරුමක් ඇතුව ඔයාලට ඉගෙන ගන්න පුළුවන් නිසා. එහෙම ඉගෙන ගත්තාම මතක හිටිනවා ගොඩක්. හරිද? එතකොට මෙතෙන්දී කොහොමවත් මේ පියවර අවශ්‍ය නොවුණත් සිට්‍රික් අම්ලය කියන්නේ කාබන් පරමාණු 6යිනේ. ඊගාට ඔක්සල් ඇසිටේට් කියන්නේ කාබන් පරමාණු 4ක සංයෝගයක්. එහෙනම් කාබන් 6ක් කාබන් 4ක් වෙනකොට CO2 අණු දෙකක් පිට වෙන්න ඕනනේ. හැබැයි මෙතන දෙකයි සිට්‍රික් අම්ලයෙන් තමයි දෙකයි ඔක්සල් ඇසිටේට් හැදෙන්නේ. එහෙනම් කාබන් ඔක්කොම 4ක් පිට වෙන්න ඕනේ. හරිද? එතකොට මම ආපහු කියනවා මේ ටික දැන් මතක තියාගන්න කොහොමද කියන එක ගැන. මෙතෙන්දී දැන් ඔයාලා දන්නවා මෙතෙන්දී CO2 දෙකක් නිදහස් වෙනවා. හරිද? ඒ CO2 දෙකක් නිදහස් වෙන මේ තැන් දෙකේදීම NAD+ දෙකක් NADH බවට ඔක්සිහරණය වෙලානේ. හරිද? එහෙනම් මතක තියාගන්න CO2 අණු දෙකක් නිදහස් වෙන තැන් දෙකේදීම NADH අණු දෙක ගානෙත් හැදෙනවා. හරිද? CO2 අණු දෙකක් නිදහස් වෙනවා කියන කොහොමද මතකයිනේ? මොකද කාබන් පරමාණු අණු ඒක අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට CO2 නිදහස් වෙන තැන් දෙකේදීම NADH දෙක ගානෙත් හැදෙනවා. ඊට අමතරව තවත් තැනකදී NADH දෙකක් හැදෙනවා. හරිද? එතකොට CO2 නිදහස් වෙන තැන් දෙකේදී NADH දෙක ගාන හැදුනා. ඔන්න එතකොට NADH 4යි. තවත් තැනකදී NADH දෙකක් හැදෙනවා. එතකොට ඔක්කොම NADH 6යි. හරිද? ඊගාවට තවත් පියවරයකදී FADH2 දෙකක් හැදෙනවා. තවත් පියවරයකදී ATP දෙකක් හැදෙනවා. ඔක්කොම දෙක ගානේ හැදෙන්නේ. එතකොට ඒකත් ඒ විදිහ ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හරි.